මාදායබර දුවදරුවනි ඔගොල්ලෝ සියලු දෙනාට මම පළමුවෙන්ම ආයි බොහෝ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔගොල්ලෝ සියලු දෙනාම මම මගේ සිසිර ඇකඩමි YouTube education channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ඔයගොල්ලන්ට දැන් වීඩියෝස් 48ක් ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතනවා මේ සියලුම වීඩියෝස් ඔයගොල්ලෝ බලලා දෙවෙනි තුන්වෙනි වාරවල පාඩම් ටික දැන් ක්‍රමක්‍රමයෙන් ඔයගොල්ලෝ අවසන් කරගෙන ඇතයි කියලා. තව බොහොම ස්වල්පයි අපිට තුන්වෙනි වාරයේ පාඩම් තියෙන්නේ. ඉතින් ඊට ඉවරෙච්ච ගමන් මම පළමු වාරයේ පාඩම් දාන්න පටන් ගන්නවා. ඔයගොල්ලන්ට එතකොට ඒ පළමු වාරයේ තිබ්බ පාඩනොත් නැවත සිහිපත් කරගන්න පුළුවන් වෙයි. ඉතින් මම මේ නොමිලේ ලබා දෙන අධ්‍යාපනය ඔයගොල්ලන්ගේ නෑදෑ හිතවතුන්ගේ පාසල් යන දරු දරියන්ට මගේ සිසිර ඇකඩමි YouTube education channel එක 7 8 9 10 11 යන පන්ති වල දරුවා ඉන්නවා නම් ඔයගොල්ලෝ හඳුනන කිසිම ලෝභයක් නැතුව කිසිම චකිතයක් නැතුව මගේ link එක ලබා දෙන්න ඒ අයටත් අධ්‍යාපනය ලබා ගන්න. ඉතින් මම එහෙමනම් අද දවසේ ඔයගොල්ලන්ට අලුත් පාඩමක් පටන් ගන්නවා. මම එදා කුලක පාඩම ඔයගොල්ලන්ට අවසන් කරා. අද සම්භාවිතයි පාඩම මතක් කරනවා. පටන් ගන්නවා. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ මේකේ මුල් කොටස 10 ශ්‍රේණියට දාපු සම්භාවිතය පාඩම එක්කෝ මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා හරි කමක් නැහැ. නැත්නම් මේක දැන් මෙතනින් නවත්තලා ඒ 10 වසර බලලා ඉවර වෙලා මේක පටන් ගත්තත් කමක් නැහැ. කොහොම හරි ඒකේ මුල් කොටසත් ඕගොල්ලෝ බලලා හොඳ දැනුමක් සම්භාවිතය පිළිබඳව ලබා ගන්න ඇතයි මම විශ්වාස කරනවා. එහෙනම් අපි සම්භාවිතාවේ බලමු. මේ සම්භාවිතාවය කියන්නේ ළමයි ඉංග්‍රීසි වචනය probability. එතකොට probability කියන වචනේ මුල් අකුර P. ඉතින් සම්භාවිතාවය හඳුන්වන්නේ P අකුරෙන්. මෙතන බලන්න මම මේ ලියලා තිනවා PA කියලා. ඒ කියන්නේ ඒ වල සම්භාවිතාවය තමයි දැන් මෙතන අහන්නේ. තේරුණාද? එතකොට මම ඉස්සෙල්ලාම සම්භාවිතාවය අපි මුලදී මතක් කරනකොට කොහොමද කිව්වේ? කාසියක් උඩ දැම්මහම සිරස ලැබීමේ සම්භාවිතාවය ඇහුවොත් කාසියේ තියෙන සිරස කියලා එක පැත්තයි මුළු පැති ගණන 2යි. එතකොට සිරස ලැබීමේ සම්භාවිතාවය ඕගොල්ලෝ උත්තර දෙනවා 2න් 1යි කියලා. ඒ වගේම අගය ලැබීමේ සම්භාවිතාවයත් 2න් 1යි කියලා. අපි හිතමු සවිදි ඝනාකාර ධාතු කැටයක් පැති 1 2 3 4 5 6 කියලා නම් කරලා තියෙන සවිදි ඝනාකාර ධාතු කැටයක් උඩ දැම්මහම 4 කියන පැත්ත ලැබීමේ සම්භාවිතාවය ඇහුවොත් 4 කියලා තියෙන එක පැත්තයි ඔක්කොම පැති 6යි. එහෙනම් 4 ලැබීමේ සම්භාවිතාවය ඔයගොල්ලෝ 4න් 1යි කියලා මේ 6න් 1යි කියලා 4 කියලා එක පැත්තනේ තියෙන්නේ. මුළු පැති ගණන 6යිනේ. ඒතකොට නියදී අවකාශයට අවයව 6ක් තියෙනවා. ඒතකොට 4 ලැබීමේ සම්භාවිතාවය ඔයගොල්ලෝ උත්තර දෙනවා 6න් 1යි. 5 ලැබීමේ සම්භාවිතාවයත් 6න් 1යි. තේරුණාද? දැන් මම කිව්වොත් එහෙම ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය ඇහුවොත් ඔයගොල්ලෝ දෙනවා ඔත්තේ සංඛ්‍යා තියෙනවා 1යි 3යි 5යි. තුනක් තියෙනවානේ. ඒතකොට සම්භාවිතාවය ඇහුවොත් ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ 6න් 3යි කියලා උත්තර දෙනවා. අපි බලමු පොඩි මතක් කිරීමක් කරගෙන 10 වසර දැනුම සසම්භාවී පරීක්ෂණයක S නියදී අවකාශය. ඒතකොට S නියදී අවකාශය කියන්නේ ඒ සිද්ධියේ ඒකේ තියෙන ඔක්කොම අවයව ටික. 1 2 3 4 5 6 7 8 කියලා නම් කරලා තියෙනවා. S නියදී අවකාශය. අවයව තියෙනවා එතකොට 8ක් තියෙනවා නේද? එහි ප්‍රතිඵල සමසේ බහුවයයි සලකන්නේ. එහි ප්‍රතිඵල සමබරයි සමසේ බහුවයයි කියලා සලකන්නේ. සමබරයි කියලා සලකන්නේ. ඒ අනුව S තුල වූ සරල සිද්ධියක්. එතකොට 10 වසරේදී මම ඉගෙනුවා සරල සිද්ධි කියන්නේ මොකක්ද කියලා. සරල සිද්ධි සියල්ල ලියන්න. එතකොට සරල සිද්ධියක් ගත්තොත් ඒ සරල සිද්ධියේ තියෙන්නේ එක අවයවයක් විතරයි. එතකොට මේ නියදී අවකාශයේ තියෙන සරල සිද්ධිය අපිට ලියන්න පුළුවන් එක අවයවයේ අරගෙන 8ක් ලියන්න පුළුවන්. ඒ සියල්ල ලියන්න. එතකොට එක අරගෙන එකක් ලියනවා, දෙක අරගෙන, තුන අරගෙන, 4 5 6 7 8. එතකොට මෙතන සරල සිද්ධි 8ක් අපිට ලියන්න පුළුවන්. ඊළඟට එක් සිද්ධිය සඳහා වූ PA සොයන්න. එතකොට එහෙනම් ඒවල සම්භාවිතාවය මේ හැම සරල සිද්ධියකම සම්භාවිතාවය එක අවයවයනේ තියෙන්නේ. එහෙනම් කීයද?
ඔක්කොම අවයව 8ක් තියෙනවා. එතකොට 8න් 1යි. උත්තරය 8න් 1යි. ඇත්තටම මේ 1 කියන්නේ NA. NA 1යි NS 8යි. එතකොට දැක්කද? අපි 8න් 1යි කියලා උත්තර දෙන්නේ. ඒ වල අවයව ගන්න උඩට ගන්නවා 1යිනේ තියෙන්නේ. නියදී අවකාශය අවයව ගන්න යටට ගන්නවා. NA බෙදීම NS. ඒක නොලිවත් කමන්නේ 8න් 1යි. ඊළඟට බලන්න B යනු S තුල වූ අවයව 3ක් ඇතුළත් සංයුක්ත සිද්ධියකි. මම සංයුක්ත සිද්ධි විස්තර කරා 10 ශ්‍රේණියේ සම්භාවිතය පාඩමේදී කොහොමද මේ සංයුක්ත සිද්ධියක තියෙන්න පුළුවන් අවයව එකකට වඩා වැඩියෙන්. එහෙනම් ඉතින් අවයව 3ක් තියෙනවා නම් කොහොමද සංයුක්ත සිද්ධියක් නේ. ඉතින් අපිට කියනවා B සඳහා එක උදාහරණයක් ලියන්න. ඒතර අපි B සඳහා එක උදාහරණයක් ලිව්වොත් අවයව 3ක් තියෙන එක. මෙතනින් ඕනෑම අවයව 3ක් තෝරගත්තා. කැමති අයට 1 2 3 තෝරගත්තා. කැමති අයට 2 3 4 තෝරගත්තා. කැමති අයට 1 6 8 තෝරගත්තා. කැමති අවයව 3ක් එක සංයුක්ත සිද්ධියක් ලියන්න. අපි මොකද්ද තෝරගන්නේ? අපි 2 3 4 තෝරගමු. එතකොට මේ තියෙන්නේ B කියන සංයුක්ත සිද්ධිය. අපෙන් අහනවා PB කීයද? එතකොට PB කීයද කියලා ඇහුවාම B වල අවයව තියෙන 3ක්. එහෙනම් PB ඇහුවාම ඒ කියන්නේ B වල අවයව NB උඩට 3යි NS යටට. ඒ කියන්නේ නියදී අවකාශයේ අවයව ගන්න යට. 8න් 3යි. එතකොට PB කියන්නේ 8න් 3 නම් PB dash කියන්නේ B වල අනුපූරකයේ සම්භාවිතාවය. එතකොට 8න් සම්පූර්ණ සම්භාවිතාවය හැම එකම සම්පූර්ණ එකයිනේ. එහෙනම් 8න් 3 නම් ඒකේ අනුපූරකය වෙන්නේ 8න් 5යි. ඒ කියන්නේ 8න් 3ක් අඩු කරාම සම්පූර්ණ එකෙන් 8න් 3ක් අඩු කරාම උත්තරය 8න් 5යි. හිතෙන් ගත්ත හැකි. එහෙම නැත්නම් ඔයගොල්ලෝ 8න් 3ක් අඩු කරලා උත්තරය 8න් 5යි කියලා ගත්ත හැකි. සම්පූර්ණ එකයිනේ 8න් 8යි කියන්නේ. ඔය විදිහට අපි මූලික දැනුම පොඩ්ඩක් පරීක්ෂා කරගෙන ඉමු. හොඳයි නේද ඒක? රයිට්. දැන් අපි බලමු දෙවෙනි ගාන සාකච්ඡා කරලා. අපිට දීලා තියෙන ළමයි මෙන්න මේ විදිහට A සහ B කියලා කෝලක දෙකක් ඡේදනය වන අවස්ථාවක්. මෙතන මේ සඳහන් වෙලා තියෙන්නේ මේ 12 කියන්නේ දැන් මේ A කියන රවුම ඇවිල්ලා එතකොට අවයව තියෙනවා 12කුයි 3කුයි. ඔක්කොම අවයව ගණන. කියන්නේ අපි හිතමු මේ A කියන්නේ සිංහල පුවත්පත් කියවන අය කියලා. එතකොට සම්පූර්ණ රවුම ඇතුලේ 15 දෙනෙක් ඉන්නවා. B කියන්නේ දෙමළ පුවත්පත කියලා හිතමුකෝ. කියවන අය කියලා හිතමු. එතකොට B කියන රවුම ඇතුලේ ඉන්නවා දෙමළ පුවත්පත් කියවන අය 10 දෙනෙක්. අවයව ගන්න තමයි ඒ දාලා තියෙන්නේ. අපි බලමු මේකෙන් ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නෙට අහනවා n සර්වත්‍ර කුලකය. ඒ කියන්නේ මේ සර්වත්‍ර කුලකයේ කොටු ඇතුලේ ඔක්කොම අවයව කීයක් තියෙනවද? ඔක්කොම තියෙනවා බලන්න 12යි 7යි 3යි 10යි 10යි 12යි 22යි 22යි 5යි කීයද? 22යි 5යි 27යි. එතකොට අවයව ඔක්කොම 27ක් තියෙනවා. ඒක තමයි මේ කොටු ඇතුලේ සර්වත්‍ර කුලකයට 27යි. එහෙනම් අවයව ගණන n අකුරෙන් කියන්නේ අවයව ගණන 27යි. ඊළඟට අපෙන් අහනවා PA කීයද? එතන සම්භාවිතාවයක් ඇහුවොත් අපි උත්තර දෙන්නේ හැමතිස්සෙම 27න් පංගු. කොටුවෙන් තමයි උත්තර දෙන්නේ. එහෙනම් A වල සම්භාවිතාවය ඇහුවොත් A කියන රවුමේ අවයව ඔක්කොම තියෙනවා 12යි 3යි 15ක් 27න් 15යි. මේ 12 කියන්නේ මොකද්ද? 12 කියන්නේ Aට පමණක් අයිති අවයව ඇහුවා නම් 12යි. Bට පමණක් අයිති අවයව ඇහුවා නම් 7යි. හරිනේ? ඊළඟට අහනවා PB. PB කියන්නේ B කියන රවුමේ සම්භාවිතාව. අවයව ගණන් කීයද? 7යි 3යි 10යි. එහෙනම් සම්භාවිතාවේ PB අහන්නේ 10ක් තියෙනවා 27න් 10යි. පැහැදිලිද? ඊළඟට අහනවා PA ඡේදනයේ B. එතකොට A ඡේදනයේ B වල අවයව තියෙනවා 3ක්. ඡේදනයේ ලකුණ මතකනේ කුලක පාඩම මම කලින් පාඩම ඡේදනයේ ලකුණ. එතකොට A ඡේදනයේ Bට අවයව 3ක් තියෙනවා. PA ඡේදනයේ B කියන්නේ නම් 27න් 3යි.
27න් 3යි. ඊළඟට අහනවා PA මේලේ B. එතකොට A මේලේ B මේලේ සංකේතය මතකයිනේ. PA මේලේ B කියන්නේ A මේලේ B කියන්නේ මේ රවුන්ඩ් එක ඇතුලේ තියෙන ඔක්කොම අවයව ටික 7යි 3යි 10යි 10යි 12යි 22යි. එහෙනම් සම්භාවිතාවය ඇවිල්ලා 27න් 22යි. සරත්‍ර කුලකයේ අවයව ගන්න යටට ගන්න ඕනේ 27. ඊළඟට අහනවා PA ඡේදනයේ B'. මම කුලක පාඩමේදී A ඡේදනයේ B' අඳුරු කරන්න කියලා දුන්නා. කොහොමද අඳුරු කරන්නේ? Aට අයිති Bට අයිති නැහැ. ඒ කියන්නේ A රවුමට ඇතුලේ තියෙන්න ඕනේ B රවුමට පිටින් තියෙන්න ඕනේ. A රවුම ඇතුලේ තියෙන්න ඕනේ B රවුමට පිටින් තියෙන්න ඕනේ. ඒතර මේක තියෙන්නේ 12 නේද? 12 A රවුම ඇතුලේ B රවුමට පිටින්. එහෙනම් 12යි. සම්භාවිතාවය එතකොට 27න් 12යි. ඊළඟට අවසන්ට අහනවා PA මේලේ B'. ඒ කියන්නේ A මේලේ B කියන්නේ මේ රවුන්ඩ් එක ඇතුලේ තියෙන ඔක්කොම ඩෑෂ් එක දැම්මොත් අනුපූරකය. එහෙනම් ඒ රවුන්ඩ් එකට පිටින් තියෙන්නේ 5යි. එහෙනම් PA මේලේ B වල අනුපූරකය ඇවිල්ලා 27න් 5යි. පැහැදිලිද? අපි ඉක්මනින් ඒ ගාන අවසන් කරන්න පුළුවන් වුණා නේද? දැන් අපි බලමු අපිට මේ සම්භාවිතාවයේ පාඩමේදී ස්වායත්ත සිද්ධි සහ පරායත්ත සිද්ධි දෙවර්ගයම අපිට පාවිච්චි කරන්න වෙනවා. අපි ඉස්සෙල්ලා ඒක පොඩ්ඩක් හඳුනාගෙන ඉමු. ස්වායත්ත සිද්ධියක් කියන්නේ එක් සිද්ධියක සිදුවීම හෝ නොවීම තවත් සිද්ධියක සිදුවීම හෝ නොවීම කෙරෙහි බල නොපායි නම් ඒක ස්වායත්ත සිද්ධියක්. ඒ කියන්නේ අපි හිතමු දැන් මගේ අත් දෙකේ තියෙනවා රුපියල් 180කුයි 280කුයි. මම මේ දෙක එකපාර උඩ දානවා. එතකොට රුපියල් 180ත් මොකක් හරි පැත්තක් වැටෙයි, රුපියල් 280ත් මොකක් හරි පැත්තක් වැටෙයි. ඉතින් මේකේ පැත්තක් වැටීම අනිත් එකට බලපාන්නේ නේද? එහෙනම් ඒක ස්වායත්ත සිද්ධියක්. අපි තවත් උදාහරණයක් ගමුකෝ. අපි හිතමු මල්ලක් ඇතුලේ තියෙනවා රතු පාට පබළු 3කුයි නිල් පාට පබළු 2කුයි. මම මේ මල්ලෙන් මේවා ඔක්කොම සරසම. ඒ කියන්නේ තරමින් හා හැඩයෙන් එක සමාන පබළු. රතු පබළු 3යි නිල් පබළු 2. මම මේ මල්ලෙන් එකක් අහඹු ලෙස ගන්නවා. අරගෙන වර්ණය බලනවා. බලලා මම නැවත ඒක මල්ලට දාලා තව එකක් ගන්නවා. එතකොට බලන්න දෙවෙනි ගැනීමේදී මේ මල්ලේ පබළු පහම තිබ්බා නේද? එහෙනම් පළමු ගැනීම බලපෑවේ නැහැ දෙවෙනි ගැනීමට. මොකද දෙවෙනි පාර ගන්නකොට අර පබළු පළවෙනි පාර ගත්ත පබළු ආයේ මල්ලට දාලානේ මම ගත්තේ. එහෙනම් ඒක බලපෑවේ නැහැ. ඒවා ස්වායත්ත සිද්ධි. ඊළඟට පරායත්ත සිද්ධි කියන්නේ එක් සිද්ධියක සිදුවීම හෝ නොවීම තවත් සිද්ධියක සිදුවීම හෝ නොවීම කෙරෙහි බලපානවා නම් ඒක පරායත්ත සිද්ධිය. බලපාන්නේ මොකක්ද කොහොමද? අපි දැන් මේ මල්ල කියලා. සරසම් පබළු තියෙන්නේ රතු 3යි නිල් 2යි. මේ මල්ලෙන් මම එක පබළුවක් අරගෙන ඒකේ වර්ණය සටහන් කරගෙන මම ඒක සාක්කුවට දාගන්නවා. සාක්කුවට දාගෙන මම අර මල්ලෙන් තව එකක් ගන්නවා. එතකොට බලන්න දැන් දෙවෙනි පාර ගන්නකොට මේ මල්ලේ පබළු එකක් අඩුයි. මම සාක්කුවට රතු පබළුවක් දාගත්තා නම් අඩු වෙන්නේ රතු පබළුව. මම සාක්කුවට නිල් පබළුවක් දාගත්තා නම් අඩු වෙන්නේ නිල් පබළුව. ඒතර ඒ වගේ සිද්ධි පරායත්ත සිද්ධි. ඉතින් මේ වගේ තව උදාහරණ ගොඩක් තියෙනවා අපිට ගණන් වලදී ඒවාව හමු වෙනවා. ඒකින්ද අපි එතකොට ඒක ස්වායත්ත සිද්ධියක්ද පරායත්ත සිද්ධියක්ද කියලා සාකච්ඡා කරමු. හොඳයි අපි තව ගණක් සාකච්ඡා කරමු. අපි හිතමු මෙහෙම මේ මල්ලක් තියෙනවා. මේ මල්ලේ තියෙනවා පබළු. ඒකේ තියෙනවා තරමින් හා හැඩයෙන් එක සමාන පබළු. රතු පබළු 4කුයි සුදු පබළු 2කුයි මල්ලක් ඇතුලේ තියෙනවා. ඒතකොට අපිට අත ගාලා බලලා පාට හරියට තෝරන්න බෑනේ. මොකද ඔක්කොම එක සමානයිනේ. නේද? මොන පාට ලැබෙයිද දන්නේ අපි ගන්න පබළුව. ඉන් එක් පබළුවක් ඉවතටගෙන මේකෙන් පබළුවක් ඉවතටගෙන ඒකේ වර්ණය බලලා
නැවත මල්ලට දමා ආයේ මේ මල්ලට දාලා අපි තව එකක් ගන්නවා. ඒක ඒ සිද්ධියේ කොටු දැලක නිරූපණය කරන්නේ කොහොමද? මේ මම ඇඳලා තියෙන්නේ කොටු දැලක්. එතකොට මේකේ පළමු ගැනීමට x අක්ෂයත් දෙවන ගැනීමට y අක්ෂයත් මම තෝරගෙන තියෙනවා. එතකොට මම දැන් මේකේ ලකුණු කරන්නේ මෙහෙමයි. රතු පාට පබළු 4 අපි R අකුරෙන් සුදු පාට white W අකුරෙන් සඳහන් කළොත් R1 R2 R3 R4 ඊළඟට W1 W2 කියලා මම මේ අක්ෂයට ගන්නවා. පබළු 6. මේ අක්ෂයටත් ගන්නවා පබළු 6. R1 R2 R3 R4 ඊළඟට W1 W2 ඔය ආදී වශයෙන්. ඊට පස්සේ දැන් මේක ගත්තු පබළුව ආයේ මල්ලට දාලානේ අපි දෙවෙනි එක ගන්න. එතකොට මේ ඛණ්ඩාංක ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ මම මේ ඛණ්ඩාංකය ලකුණු කරොත් මේකේ තේරුම R1 පළවෙනි ගැනීමේදී R1 ලැබෙනකොට දෙවෙනි ගැනීමේදීත් R1. ඒ වගේ මේ ඛණ්ඩාංක ඔක්කොම තියෙනවා. මල්ලෙන් අරගෙන නැවත මල්ලට දාලා අපි ඊළඟ එක ගන්න අවස්ථාවේදී ඔක්කොම ඛණ්ඩාංක කීයක් තියෙනවද එතකොට? මේ පැත්තට 6යි මේ පැත්තට 6යිනේ. එතකොට 6 වරක් 6 මෙතන ඛණ්ඩාංක කීයක් ලකුණු වෙනවද? ඛණ්ඩාංක 36ක් ඔක්කොම ලකුණු වෙනවා. මේ විදිහට ඛණ්ඩාංක 36ක් ලකුණු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට මේ කතික ගහලා මේ ඛණ්ඩාංක සියල්ලම ලකුණු කරනවට විභාගෙදී ලකුණක් දෙනවා. ඊළඟට අපිට කියනවා මෙහෙම. වාර දෙකේම රතු පබළු ලැබීමේ මේ පහත සම්භාවිතා හොයන්න කියන්නේ මේ ඔක්කොගෙම සම්භාවිතා. වාර දෙකේම රතු පබළු ලැබීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ පළමු ගැනීමේදී රතු වෙනකොට දෙවෙනි ගැනීමේදීත් රතු වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙන් R එනකොට, ඒ කියන්නේ R කියන්නේ R1 R2 R3 R4. මෙහෙන් R1 R2 R3 R4 එනකොට මෙහෙනුත් R1 R2 R3 R4 එනවා. ඒතර අපිට මේක කොටු කරන්න කිව්වොත් අපි මේක මේ විදිහට මේ ඛණ්ඩාංක ටික ඔක්කොම මේ විදිහට බලන්න හැම මේ ඛණ්ඩාංගය ගත්තොත් මෙහෙන් R3 එනකොට මෙහෙනුත් R3 ඇවිල්ලා තියෙනවා. මේ ඛණ්ඩාංගය ගත්තොත් මෙහෙන් R2 එනකොට දෙවෙනි ගැනීමෙන් R4 ඇවිල්ලා තියෙනවා. ඒතර මේ වාර දෙකේම රතු පබළු ගැනීම ඔක්කොම ලක්ෂණ කීයක් තියෙනවද? 4 පේලි 4ක් තියෙනවා 16ක් තියෙනවා නේ ඛණ්ඩාංග. ඒතර සම්භාවිතාවය ලියනකොට ඔක්කොම ඛණ්ඩාංග 36ක් තියෙනවා. එහෙනම් අපිට 36න් 16යි කියලා උත්තරේ ලියන්න පුළුවන්. 36න් 16යි. ඒ වගේම අහනවා වාර දෙකේම සුදු පබළු ලැබීමේ සම්භාවිතාවය. එතකොට මේ පැත්තෙන් සුදු එනකොට ඒ කියන්නේ W1 W2 මෙහෙන් එනකොට මෙහෙනුත් W1 W2 එන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ 4. ඛණ්ඩාංක 4යි තියෙන්නේ. දැන් සම්භාවිතාවය ඇවිල්ලා 36න් 4යි. 36න් 4යි. ඊළඟට අහනවා වාර දෙකේ වෙනස් පබළු ලැබීම. ඒ කියන්නේ පළවෙනි වාරයේදී ලැබුණ වර්ණය දෙවෙනි වාරයේදී ලැබෙන්න බෑ. වෙන වර්ණයක් වෙන්න ඕනේ. දැන් බලන්න මෙහෙන් R එනකොට මෙහෙන් W වෙන්න ඕනේ. එතකොට R W ඛණ්ඩාංග ටික මේ ටික. ඒ වගේ මේ පැත්තේ මෙහෙන් white එනකොට සුදු පාට එනකොට මෙහෙන් එන්න ඕනේ රතු පාට. ඒ කියන්නේ මෙන්න මේ ටිකයි මේ ටිකයි. පැහැදිලිද? එතකොට ඒක අපි ලකුණු කරන්නේ රවුම් කරන්නේ කිව්වොත් මෙන්න මෙතනින් අපි පොඩි ඇල මාර්ගයක් දාලා ওই විදිහට අපි මේ ප්‍රදේශය ලකුණු කරලා පෙන්වන්න ඕනේ. සම්බන්ධ කරලා. දැන් එතන තියෙන ඔක්කොම ඛණ්ඩාංග 2 4 6 8යි මෙතන 8යි මෙතන 8යි 16ක් තියෙනවා. එහෙනම් සම්භාවිතාවය කීයද? 36න් 16යි. හරි? ඊළඟට අහනවා මෙහෙම. එක් වාරයකදීවත් රතු පබළුවක් ලැබීමේ සම්භාවිතාවය. එක වාරයකදීවත් රතු පාට පබළුවක් ලැබීමේ සම්භාවිතාවය. එතකොට බලන්න එක පාරකදීවත් රතු පාට ලැබෙනවා කියන්නේ දෙපාරම රතු පාට ලැබුණත් කමක් නෑ. ඒ කියන්නේ මේ ඛණ්ඩාංග ටිකත් එනවා. ඒතර බලන්න මේ ඛණ්ඩාංග ටික ගත්තොත් එහෙම මෙහෙන් සුදු වෙනකොට මෙහෙන් රතු වෙවිලා එක පාරක් හරි රතු තියෙනවා. මේ ඛණ්ඩාංග ටික ගන්නකොට
මෙහෙන් රතු වෙනකොට මෙහෙන් සුදු. ඒතකොට එකපාරක් හරි රතු තියෙනවා. ඒත් මේන්න මේ කොටස් තුනේම එකපාරක් හරි රතු තියෙනවා නේද? මේක දෙපාරම තියෙන එකත් එක් වාරයකදී ඉවත්. ඉතින් මෙතෙන්දී විභාගයේදී ඔයගොල්ලන්ට තව වචනයක් දෙනවා මේකට. යටත් පිරිසෙයින් කියන වචනය. ඒ කියන්නේ අඩුම තරමින් කියන වචනය. යටත් පිරිසෙයින් එක් වාරයකදී ඉවත් රතු පබුලුවක් ලැබීමේ සම්භාවිතාවය ඇහුවොත් ඒ කියන්නේ අඩුම තරමින් එක පබුලුවක් හරි රතු පාට වෙන්න ඕනේ කියන්නේ. ඔක්කොම කීයක් තියෙනවද? මෙතන තියෙනවා 8යි මෙතන 8යි කීයද? 16යි. මෙතන තියෙනවා මෙතන 16ක් තියෙනවා. 16 16 කීයද ඔක්කොම? 32යි. ඒක සම්භාවිතාවය ඇවිල්ලා 32යි. ඒ කියන්නේ 36න් 32යි. මේක ගන්න තව ක්‍රමයක් තියෙනවා. අපිට අවශ්‍ය මේ ටික නම් ඒ ටික ගණන් කර ඉන්නේ නැතුව සම්පූර්ණ එකෙන් මෙන්න මේ 4 අඩු කරනම් හරිනේ. ඒ කියන්නේ 36න් 36න් 4ක් අඩු කරලා උත්තරේ ගන්නත් පුළුවන් මෙහෙම. 36න් 36යි සම්පූර්ණ සම්භාවිතාවය මේකේ අපිට අනවශ්‍ය කොටස 36න් 4යි. එතකොට අපිට උත්තරේ 36න් 4ක් අඩු කරාම 32යි. ඉතිරි 32 අපිට ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නේ තව එකක්. රයිට්. අපි බලමු එහෙනම් ඊළඟ ගානට ගිහින්. අපි දැන් බලමු ඉස්සෙල්ලා ගැටලුවම. ඒ කියන්නේ අර මේ මල්ලෙන් බබළුවක් අරගෙන හතරවෙනි ගැටලුව මේ මල්ලෙන් බබළුවක් අරගෙන ඒක වර්ණය බලලා නැවත මල්ලට දාලා තව එකක් ගන්න අවස්ථාව. මේක දැන් නිරූපණය කරන්න ඕනේ රුක් සටහනක. අර ප්‍රශ්න හතරටම උත්තර දෙනවා. මේ තියෙන කලින් ප්‍රශ්න හතරට අපි දීපු උත්තර ටික. හරිද? දැන් මේ සිද්ධිය රුක් සටහනක දක්වන්නේ කොහොමද? මම මල්ලෙන් අරගෙන ආයෙ මල්ලට දාලායි දෙවෙනි ගැනීම ගත්තේ. එතකොට මේ පළවෙනි ගැනීමට මේ රුක් ඒක දීර්ඝ කරලා තියෙන්නේ දෙවෙනි ගැනීමට. එතකොට පළවෙනි ගැනීමේදී මට රතු ලැබෙන්නත් පුළුවන් සුදු ලැබෙන්නත් පුළුවන්. පළමු ගැනීමේදී. බලන්න මේ මල්ලෙන් එකක් ගත්තාම ඔක්කොම 6ක් තියෙනවා. රතු පබළු 4ක් තියෙන ඉඳ රතු පබළුවක් ලැබීමේ සම්භාවිතාවය කීයද? 6න් 4යි. එතන මේක ලියන්නේ මෙතන 6න් 4යි. සුදු පබළුවක් ලැබීමේ සම්භාවිතාවය 6න් 2යි. හරිද? ඊට පස්සේ දැන් මම මේක දීර්ඝ කරනවා. ඒකෙදිත් රතු සුදු. හරිද? ඒ කියන්නේ දැන් මම මෙතනදී පළමු ගැනීමේදී රතු පබළුවක් ගත්තා නම් ඒ මල්ලෙන් දෙවෙනි ගැනීමේ තමයි මෙතන එන්නේ. බලන්න මම ගත්ත රතු පබළුව මේකට දාලානේ දෙවෙනි පාර ගත්තේ. එහෙනම් අර පබළුව වෙනස් වෙලා නැහැ. ඒ විදිහටම තියෙනවා. පළවෙනි පාර ගත්ත පබළුව රතු පබළුවක් ඒකේ පාට බලලා ආයෙ මේකට දැම්මා. දාලා දැන් ඒකේ තියෙන්නේ 6යි නේද? එතකොට මෙතන සම්භාවිතාව වෙන්නේ 6න් 4යි 6න් 2යි. මෙතනත් 6න් 4යි 6න් 2යි. පැහැදිලිද? දැන් එතකොට ළමයි පළමු ගැනීමේදී රතු ලැබිලා දෙවෙනි ගැනීමේදී රතු ලැබීම තමයි මේ අත්ෙන් නිරූපණය වෙන්නේ. රතු. ඒක සම්භාවිතාවය ගන්නේ 6න් 4යි 6න් 4යි ගුණ කරලා. 6න් 4යි ගුණ කරාම උත්තරය 36න් 16යි. ඊළඟට පළවෙනි ගැනීමේදී රතු ලැබිලා දෙවෙනි ගැනීමේදී සුදු. රතු සුදු. එතන 6න් 4යි 6න් 2යි. 6න් 4යි 6න් 2යි ගුණ කරාම 8යි 6ක් 6 36යි. 36න් 8යි. පළවෙනි ගැනීමේදී සුදු ලැබිලා දෙවෙනි ගැනීමේදී රතු. ඒ කියන්නේ 6න් 2යි 6න් 4යි. 6න් 2යි 6න් 4යි. උත්තරේ එනවා 36න් 8ක්. අවසාන තියෙන්නේ පළවෙනි ගැනීමේදී සුදු ලැබිලා දෙවෙනි ගැනීමේදී සුදු ලැබීම. 6න් 2යි 6න් 2යි ගුණ කරනවා. 6න් 2යි ගුණ කරාම උත්තරේ එනවා 36න් 4ක්. දැන් අපි බලමු අර ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. වාර දෙකේම රතු පබළු ලැබීමේ සම්භාවිතාව. එහෙනම් රතු අත්ත ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ 6න් 4යි ගුණ කරාම උත්තරේ 36න් 16යි. උත්තරය ඇවිල්ලා නේ. මේ අපි ගත්තේ රතු අත්ත. ඊළඟට වාර දෙකේම සුදු පබළු ලැබීමේ සම්භාවිතාවය. සුදු කියන මෙන්න මේ අත්ත. 6න් 2යි ගුණ කරාම උත්තරේ 36න් 4යි. මේ අපි ගත්තේ සුදු කියන අත්ත. පළවෙනි ගැනීමේදී සුදු දෙවෙනි ගැනීමේදී සුදු. ඊළඟට වාර දෙකේම වෙනස් පබළු ලැබීමේ සම්භාවිතාවය.
ඒ කියන්නේ පළමු ගැනීමේදී රතු ලැබිලා දෙවෙනි ගැනීමේදී සුදු වෙන්නත් පුළුවන්. පළමු ගැනීමේදී සුදු ලැබිලා දෙවෙනි ගැනීමේදී රතු වෙන්නත් පුළුවන්. වෙනස් පබළු. ඒ කියන්නේ 36න් 8යි 36න් 8යි එකතු කරන්න ඕනේ. බලන්න 36න් 8යි 36න් 8යි එකතු කරාම උත්තරය 36න් 16යි. කලින් ප්‍රශ්නෙට උත්තරයමයි ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ එක වාරයකදීවත් රතු බබළුවක් ලැබීමේ සම්භාවිතාවය. එක පාරකදී හරි රතු පාට බබළුවක් ලැබීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ රතුත් පුළුවන්, රතු සුදුත් පුළුවන්. එක පාරක් රතු තියෙනවා. සුදු රතුත් පුළුවන්, මේකත් පුළුවන්. සුදු මේක විතරයි බැරි. එහෙනම් මේ තුන එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ අත්ත ගුණ කරලා උත්තරේ, මේ අක්ක ගුණ කරලා උත්තරේ, මේක ගුණ කරලා උත්තරේ. 36න් 16යි 36න් 8යි 36න් 8යි. එතකොට බලන්න එකතු කරලා 36න් 16යි 8යි ගියේද 24යි 24යි 8යි ගියේද 32යි. එතකොට 30න් 32ක් උත්තරේ ඇවිල්ලා. හරිනේ. එතකොට ඒක අනිත් විදිහට ගත්තොත් එහෙම මේ ඕනම එකක සම්පූර්ණ සම්භාවිතාවය 1යි. එහෙනම් මට මේ අත තුන ඕන නම් මට ඕනේ නැත්තේ මේ අත. එහෙනම් මම සම්පූර්ණ සම්භාවිතාවයෙන් එකෙන් එක කියන්නේ 30න් 4 අඩු කරනවා. උත්තරේ 30න් 32යි. ඉතින් මේ ආකාර ඕන විදිහකට අපිට රුක්සටහනින් උත්තර ගන්නත් පුළුවන්. දැන් ළමයි පොඩ්ඩක් කල්පනා කරන්න ඇයි අපි මේ රුක්සටහන් භාවිතා කරන්නේ? දැන් හිතන්න මෙහෙම මම ඔන්න එකක් ගත්තා ආයෙ මල්ලට දැම්මා තව එකක් ගත්තා ආයෙත් මල්ලට දාලා තව එකක් ගත්තොත් අපිට කොටු දැලක තුන්වෙනි ගැනීමකුත් කරා නම් කොටු දැලක නිරූපණය කරන්න පුළුවන්. එතකොට අක්ෂ දෙකට පළමු ගැනීමයි දෙවෙනි ගැනීමයි නම් ලකුණු කරත් හැකි. තුන්වෙනි ගැනීම ගන්නකොට අපිට තවත් අක්ෂයක් එන්න ඕනේ. අපි හිතමු මෙහෙම මේ තියෙන්නේ x අක්ෂය, මේ තියෙන්නේ x අක්ෂය, මේ තියෙන්නේ y අක්ෂය. පළමු ගැනීම දෙවෙනි ගැනීම. තුන්වෙනි ගැනීම කරනවා නම් අපිට සිද්ධ වෙනවා මේකට ඉසර් කියලා තව අක්ෂයක් ගන්න. එතකොට අර කණ්ඩාංග තියෙන අවකාශය අපිට කොටු දැලකින් හදන්න මේක බැරි වෙනවා. තුන්වෙනි ගැනීමක්. අන්න ඒ වෙලාවට තමයි අපි වැඩි රුක්සටහන අනිවාර්ය රුක්සටහන පාවිච්චි කරන්න ඕනේ. ආයෙත් මේ අතු දීර්ඝ වෙනවා දෙක. ඒතර 8ක් එනවා එහා පැත්තට. ඉතින් ඒකින්ද අපිට රුක්සටහන ඊටම වැදගත් වෙනවා. රයිට්. දැන් අපි බලමු අපි පස්වෙනි උදාහරණය. පස්වෙනි උදාහරණයට අපි ගන්නෙ මෙහෙමයි. අර මල්ලමයි. ඒ මල්ලේ තියෙන්නේ සර්ව සම පබළු රතු පබළු 4කුයි සුදු පබළු 2කුයි. දැන් කරන්නේ ළමයි මේකෙන් පබළුවක් ඉවතටගෙන වර්ණය බලා නැවත මල්ලට නොදමා. දැන් මේකෙන් ගන්නවා එකක් පාට බලනවා. පාට බලලා ඒක දාන්නේ නැහැ. ඒක සාක්කුවට දාගන්නවා. නැවත නොදමා. ඊට පස්සේ වරකින් තව එකක් ගන්නවා. ඒ වෙලාවට අපිට කොටු දැලක දැන් මේක කියනවා ඉස්සෙල්ලා කොටු දැලක නිරූපණය කරන්න. කොටු දැලක. කොටු දැලක නිරූපණය කරන්න කිව්වොත් දැන් හිතන්න මෙහෙම. මම පළවෙනි පාර R1 කියන පබළුව ගත්තා නම් දැන් R1 කියන පබළුව සාක්කුවේ. අය දන්නේ නැහැ. එතකොට මල්ලෙන් ඊළඟ එක ගන්නකොට දෙවෙනි එක ගන්නකොට මල්ලේ නෑ නේද R1 කියන පබළුව. ඒ සාක්කුවේ නේ. එක පබළුවක් මල්ලේ අඩු වෙනවානේ. එහෙනම් මම R1 කියන කණ්ඩාංගය ලකුණු කරන්නේ නෑ. ඔය විදිහට ලකුණු කරගෙන යනවා. ඊළඟට R2 ලකුණු කරන්නේ නෑ. R3 ලකුණු කරන්නේත් නෑ. R4 මේ කණ්ඩාංගය ලකුණු කරන්නේත් නෑ. ඊළඟට W1 කණ්ඩාංගය ලකුණු කරන්නේත් නෑ. W2 මේ කණ්ඩාංගය. ඒතර මෙන්න මේ කණ්ඩාංග ටික ලකුණු වෙන්නේ නෑ. ඉතිරි කණ්ඩාංග මේ විදිහට අපි ඉක්මනට බලන්න මේකේ මේ විදිහට 5ක් වෙනකොට මේකේ 4යි ඊළඟ එකේ ඉන්නේ 3යි ඊළඟ එකේ ඉන්නේ 2යි ඊළඟ එකේ ඉන්නේ 1යි. මෙතනත් එහෙමයි මේ කණ්ඩාංගේ නැතුව මේ පැත්තට කණ්ඩාංක 5ක් එනවා ඊළඟ එකේ ඉන්නේ 4යි එන්නේ ඊළඟ එකේ ඉන්නේ 3යි ඊළඟ එකේ ඉන්නේ 2යි ඊළඟ එකේ ඉන්නේ 1යි. එතන බලන්න මෙන්න මේ මැද කණ්ඩාංග පේලියම R1 R2 R1 R2 R2 R3 R3 R4 R4 W1 W1 W2 W2 ඔය කණ්ඩාංග ටික ලකුණු කරන්නේ නැහැ. ඊළඟට ප්‍රශ්න ටිකමයි. ඒ ප්‍රශ්න ටිකමයි වාර දෙකේම රතු පබළු ලැබීම.
එතකොට වාර දෙකේම රතු බබළු ලැබීම කිව්වහම මෙහෙන් R එනකොට මෙහෙන් R එනවා. එතකොට බලන්න මෙන්න මේ විදිහට සීමා වෙනවා. මෙහෙන් R එනකොට මෙහෙන් R එන්න ඕනේ. ඔන්න ඔය ටිකනේ. ඔන්න ඔය ටික. මෙහෙන් R එනකොට මෙහෙන් R එනවා. දැන් බලන්න ඔක්කොම කණ්ඩායක කීයක් තියෙනවද දැන්? ඉස්සර නම් 6යි 6යි 6 36ක් තිබ්බා. 36න් නම් මකන්නේ 1 2 3යි 4යි 5යි 6යි. 36න් නම් මකන්නේ 6යි. එතකොට 30යි තියෙන්නේ දැන් එතන කණ්ඩායක. දැන් 5 වරක් 5 තිබ්බනම් 5යි මකන්නේ. 4 වරක් 4 තිබ්බනම් 4යි මකන්නේ. දැන් එතකොට 6 රකයි 36න් මේ 6 මකුවම 30යි. එහෙනම් සම්භාවිතාවය එන්නේ අපිට හැමතිස්සෙම 30න් පංගු. නේද? සම්භාවිතාවය 30න් කීයද? මෙතන තියෙන ඔක්කොම 1 2 3 4 5 6යි මෙතන 6යි 12. 12. ඊළඟට වාර දෙකේම සුදු බබළු ලැබීම කිව්වහම එතකොට සුදු එනකොට මෙහෙන් W වෙනකොට මෙහෙන් W ඉන්නවා. එතන තියෙන්නේ කණ්ඩාංක මෙන්න මේ ටික. දෙකයි තියෙන්නේ දැන්. එතකොට එතන සම්භාවිතාවය 30න් 2යි. දැන් හරි පහසුයි. ඉක්මනට කණ්ඩාංක ටික ලකුණු කරලා පස්සේ උත්තර දෙන්න පහසුයි. ඊළඟ වාර දෙකේ වෙනස් බබළු ලැබීම මෙහෙන් W වෙනකොට මෙහෙන් R එන්න ඕනේ. මෙහෙන් R එනකොට මෙහෙන් W වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ සෙට් එක. ඔන්න ඔය සෙට් එක තමයි එතකොට එතන කීයක් තියෙනවද? මෙතන අර ඉස්සෙල්ලා තිබ්බාටම තියෙනවා. මෙතනත් ඉස්සෙල්ලා තිබ්බාටම තියෙනවා. 8යි 16යි. හැබැයි සම්භාවිතාවය කීයද? 30න් 16යි. මොකද ඔක්කොම කණ්ඩාංක තියෙන්නේ 30යි. ඒතර අවසාන එක එකවාරයකදීවත් රතු බබළුවක් ලැබීමේ. ඒතර එකපාරකදීවත් රතු බබළුවක් ලැබීමේ කිව්වහම RR ගන්න පුළුවන්, WR ගන්න පුළුවන්, RW ගන්න. මෙන්න මේ ඉස්සෙල්ලා ගත්ත විදිහටම. කණ්ඩාංක ඔක්කොම කීයක් තියෙනවද බලන්න. මෙතන 8යි 8යි 16යි. මෙතන තියෙනවා කීයද? 3යි 2. මෙතන 12ක් තියෙනවා. එතකොට මෙතන 16යි 12යි කීයද? 16යි 12යි. 28යි නේ. උත්තරේ එනවා කීයද? 28ක්. සම්භාවිතාවය 30න් 28යි. අර මම ඉස්සෙල්ලා කිව්ව විදිහටම මේක ගන්න තව ආකාරයක් තියෙනවා. 30න් මෙන්න මේ අපිට ඕන නැති දෙක අඩු කරාම මේ ඕන ටික ඔක්කොම එනවා. එතකොට 30න් අර ඕන නැති 30න් දෙක අඩු කරාම උත්තරය 30න් 28ක් ලැබෙනවා. එතකොට දැන් මේ 28 ගත්තේ කොහොමද? මේ විදිහට වෙන වෙනම. අපි කරේ මෙතන 30න් කීයද? මෙතන 30න් 12යි මෙතන තියෙනවා 16ක්. 30න් 12යි 30න් 16යි එකතු කරලා නේ. යෙන් 28 ගත්ත. රයිට්. උත්තර 4 ওই විදිහට ගත්ත හැකි මේකෙන්. ඊට පස්සේ අපි බලමු ඊළඟ ගාන මේක කොටු දැලක නෙමෙයි. අපි මේක රුක් සටහනක නිරූපණය කරලා. කොහොමද? රුක් සටහනක නිරූපණය කරලා මේක මේ ගාන හදන්නේ කොහොමද? මේ මල් පළමුව ගත්ත එක ආයි මල්ලට නොදමා දෙවෙනි එක ගත්තොත්. අපි මේනම සාකච්ඡා කරමු. දැන් මම කොටු දැල මකනවා. දැන් මම රුක් සටහනක් අඳින්න ඕනේ. මේක අඳිනකොට මම පළමු ගැනීම සඳහා රතු ලැබෙන්නත් පුළුවන්, සුදු ලැබෙන්නත් පුළුවන්. මේ තියෙන්නේ පළමු ගැනීම. ඊළඟ මේක දීර්ඝ කරනවා දෙවෙනි ගැනීම සඳහා. මම පොඩියට මෙහෙම අඳින්නම් මොකද මට එහා පැත්තේ ඉඩ මදි හින්දා. රතු ලැබෙන්නත් පුළුවන්, සුදු ලැබෙන්නත් පුළුවන්, රතු ලැබෙන්නත් පුළුවන්, සුදු ලැබෙන්නත් පුළුවන්. මේ ඇන්දෙන් මම දීර්ඝ කරේ දෙවන ගැනීමට. මොන දැන් මෙතන පරිස්සම් වෙනවා. මොකද පළවෙනියෙන් ගත්ත එක ආයේ මල්ලට දාන්න නැතුවනේ දෙවෙනි එක ගන්නෙ. හරිද? දැන් හැබැයි පළවෙනි පාර ගන්නකොට නම් අර ඉස්සෙල්ලා විදිහටම මේ මල් එන්නේ ගන්නෙ. පළවෙනි පාර ගන්න. එතන ඔක්කොම 6යි 6න් 4යි 6න් 2යි. රතු ලැබීම 6න් 4යි. සුදු ලැබීම 6න් 2යි. ඒකේ කිසි අවුලක් නැහැ. දැන් එතකොට මම මේ ගත්ත පළවෙනි පාර ගත්ත පබළුව ආයි මල්ලට දාන්න නැතුවයි දෙවෙනි පාර ගන්නෙ. එහෙමනම් මේ මල්ලේ පබළුවක් අඩුයි නේද? ඇයි? පළවෙනි පාර ගත්ත එක මම ආයි මල්ලට දාන්නේ නැහැ. දෙවෙනි පාර ගන්නකොට. එහෙනම් මල්ලේ පබළු 5යි දෙන්න ඕනේ. 4යි 2යි 6ක් නෙමෙයි 5යි. එහෙනම් අපිට පුළුවන් මේ ඔක්කොම අතු වලට 5න් පංගු දාගන්න. මොකද මල්ලේ පබළු 5යිනේ තියෙන්නේ. එහෙනම් දෙවෙනි ගැනීමට කොහොම ගත්තත් මල්ලේ පබළු 5යි තියෙන්නේ. ඒතර දැන් ඉතුරු ටික තමයි දැන් 5 දාලා ඉවරනේ දැන් අපි. එකක් අඩු වුණා දැන්. ඊට පස්සේ කල්පනා කරන්න මේ උඩට එන ඒවා මොනවද කියලා.
ඒකත් හරි ලේසි. එක ගානෙන් ඉගෙන ගන්න. හිතන්න පළවෙනි පාර ගත්තේ මම රතු පබළුවක් වුණා නම් තමයි මේක හිතලා මේක පුරවන්නේ. පළවෙනි පාර ගත්තේ මම රතු පබළුවක් නෙමෙයි සුදු පබළුවක් වුණා නම් මොකද වෙන්නේ කියලා බලලා මල්ලට මොකද වෙන්නේ කියලා බලලා මේක පුරවනවා. ඕම බලන්න හරි සරලයි. පළවෙනි පාර ගත්තේ මම රතු පබළුවක් නම් දැන් සාක්කුවේ රතු පබළුවක් තියෙනවා. එහෙනම් මල්ලේ රතු එකක් තමයි අඩු වෙන්න ඕනේ. සුදු අඩු වෙන්නේ නැහැ. ඒතර මල්ලේ රතු 3යි සුදු 2යි. රතු 3යි සුදු 2යි. අපි ඒක දාගන්නවා. දැක්කද? හරි පහසුයි නේද? අපි දැන් මෙහෙම මෙතන පුරවනකොට මෙහෙම හිතනවා. පළවෙනි පාර ගත්තේ මම සුදු එකක්. දැන් සුදු එකක් තමයි මගේ සාක්කුවේ තියෙන්නේ. එතකොට මල්ලේ අඩු වෙන්න ඕනේ. අර මල්ලේ අඩු වෙන්න ඕනේ සුදු එකක්. රතු නැහැ. රතු අඩු වෙන්නේ නැහැ. රතු 4ම තියෙනවා සුදු 1යි. එතකොට සුදු එකනේ අඩුනේ. එතකොට 4යි 1යි. බලන්න මේ සම්පූර්ණ සම්භාවිතා සම්පූර්ණ එකක් වෙන්න ඕනේ. බලන්න මේ දෙක එකතු කරාම 6න් 6ක් එනවා නේද? මේ දෙක එකතු කරාම 5න් 5ක් එනවා නේද? සම්පූර්ණ එකයි. මේ දෙක එකතු කරාමත් 5න් 5ක් එනවා සම්පූර්ණ එකයි. ඒ විදිහට වෙන්න ඕනේ. දැන් අර ඉස්සෙල්ලා විදිහටම රතු රතුවත්. ඒ කියන්නේ 6න් 4යි 5න් 3යි ගුණ කරනවා. 6න් 4යි 5න් 3යි ගුණ කරනවා. 6න් 4යි 5න් 3යි. බලන්න 6න් 4යි 5න් 3යි. ගුණ කරාම එන්නේ 30න් 12යි. ඊළඟට රතු සුදුවත් 6න් 4යි 5න් 2යි. 6න් 4යි 5න් 2යි ගුණ කරාම එතනත් එන්නේ 30න් 8යි. 4 වල 2 8යි. 5 6 30යි. ඊළඟට සුදු රතුවත් 6න් 2යි 5න් 4යි. 6න් 2යි 5න් 4යි. ගුණ කරාම 6 5 30යි. 4 වල 2 8යි. ඊළඟට එන්නේ සුදු සුදුවත්. ඒ කියන්නේ පළමු ගැනීමේදී සුදු දෙවෙනි ගැනීමේදී සුදු. 6න් 2යි 5න් 1යි. 6න් 2යි 5න් 1යි. උත්තරය කීයද? 6න් 2යි 5න් 1යි. උත්තරය 30න් දෙවරක් එක 2යි. දැන් අපි බලමු අර ප්‍රශ්න ටිකට උත්තරේ කලින් අපි අර කොටු දැලෙන් ගත්ත උත්තරේ එනවාද කියලා. වාර දෙකේම රතු පබළු ලැබීම. එහෙනම් රතු රතුවත් උත්තරේ 30න් 12යි. ආවනේ. වාර දෙකේම සුදු පබළු ලැබීම. සුදු සුදුවත් උත්තරේ 30න් 2යි. ආවනේ. වාර දෙකේම වෙනස් පබළු ලැබීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ රතු සුදු වෙන්නත් පුළුවන්. සුදු රතු වෙන්නත් පුළුවන්. ඒතර රතු සුදු වුණාම වෙනස් පබළු, සුදු රතු වුණාම වෙනස්. ඒතර මේ දෙක එකතු. ඔන්න මේ අත්ත ගුණ කරලා ගත්තා 30න් 8යි. මේ අත්ත ගුණ කරලා ගත්තා 30න් 8යි. එහෙනම් 30න් 8යි 30න් 8යි එකතු කරන්න ඕනේ. 30න් 8යි 30න් 8යි එකතු කරාම උත්තරේ ඉස්සෙල්ලා උත්තරේ 30න් 16 ආවා. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය එක වාරයකදීවත් රතු පබළුවක් ලැබීමේ සම්භාවිතාවය. එක පාරකදී හරි රතු පබළුවක් ලැබීමේ සම්භාවිතාවය කියන්නේ ළමයි රතු රතුවත් ගන්නත් පුළුවන්. රතු සුදුවත් එක පාරක් රතු තියෙනවා. සුදු රතුවත් එක පාරක් රතු තියෙනවා. ඒ කියන්නේ මේ තුන එකතු කරන්න. 30න් 12යි 30න් 8යි 30න් 8යි. එතකොට අපි 30න් 12යි 30න් 8යි 30න් 8යි එකතු කරාම උත්තරය 30න් 28යි. හරි? ඒ වගේම අනිත් ක්‍රමය මොකද්ද? මේ සම්පූර්ණ සම්භාවිතාවයේ 30න් 30යි බලන්න මේ තුන මේ හතරම එකතු කරාම 30න් 30යිනේ. අපිට ඕනේ නැති අත්ත සුදු සුදුවත් වෙන්නේ. එහෙනම් 30න් දෙකක් අඩු කරාම 30න් 28යි. ওই විදිහට අපිට පුළුවනි අර ප්‍රශ්න ටිකටම උත්තර දෙන්න. හොඳයි. අපි දැන් සංකීර්ණ ගැටළු වලට යමු. දැන් අපි බලමු තවත් ටිකක් පොඩක් සංකීර්ණ ගැටලුවක්. පාපන්දු කණ්ඩායමක සිටින A නම් ක්‍රීඩකයෙක්. පාපන්දු කණ්ඩායමක ඉන්නවා A කියලා ක්‍රීඩකයෙක්. ඒ ක්‍රීඩකයා තරගයට ක්‍රීඩා කිරීමේ සම්භාවිතාවය 4න් 3යි. එතකොට ඒ කියන ක්‍රීඩකයා තරගයට ක්‍රීඩා කිරීමේ සම්භාවිතාවය 4න් 3ක් තියෙනවා. එන්නේ නොකර ඉන්නත් පුළුවන් කියන එක. එතකොට ඊට පස්සේ කියනවා ඒ කියන ක්‍රීඩකයා තරගයට ක්‍රීඩා කළොත් ජය ලැබීමේ සම්භාවිතාවය ජය ලැබීමේ සම්භාවිතාවය 8න් 5යි කියලා. ඒ ක්‍රීඩකයා ක්‍රීඩා නොකළොත් ජය පරාජය සමසේ බහුවයි.
එයා ක්‍රීඩා නොකළොත් තරඟේ ජය ගැනීමේ සම්භාවිතාවය පරාජය වීමේ සම්භාවිතාවය සමසේ බවය. ඒ කියන්නේ සමබරයි. ජය පරාජයෙන් තොරව නිමා වෙන්නේ නැහැයි කියලා දීලා තියෙනවා. එතකොට අපිට කියනවා මේක ඉස්සෙල්ලම රුක් සටහනක දක්වන්න කියලා. එතකොට අපි කොහොමද රුක් සටහනේ දක්වන්නේ? අපිට ඉස්සෙල්ලම තියෙනවානේ ක්‍රීඩා කිරීමයි ක්‍රීඩා සම්භාවිතාවය 4න් 3යි කියලා. එතකොට අපිට මෙතන පුළුවන් මේ විදිහට ක්‍රීඩා කිරීම සහ ක්‍රීඩා නොකිරීම. එතකොට ඒ ක්‍රීඩකයා ක්‍රීඩා කිරීම සහ නොකිරීම. ක්‍රීඩා කිරීමේ සම්භාවිතාවය අපිට දෙනවා 4න් 3යි කියලා. රුක් සටහනක දානකොට එයා ක්‍රීඩා නොකිරීමේ සම්භාවිතාවය සම්පූර්ණ සම්භාවිතාවය එකක් වෙන්න එකයි. එහෙනම් මෙතනට එන්නේ ක්‍රීඩා නොකිරීමේ සම්භාවිතාවය 4න් 1යි. ඊළඟට අපිට කියනවා එයා ක්‍රීඩා කරොත් ජය ගැනීමයි ක්‍රීඩා නොකරොත් ජය පරාජය සමසේ භාගයයි. එතකොට එයා ඒ කියන ක්‍රීඩකයා ක්‍රීඩා කරොත් ජය ගන්නත් පුළුවන් පරාජය වෙන්නත් පුළුවන්. නේද? එතකොට ක්‍රීඩා නොකරත් ජය ගන්නත් පුළුවන්. අපි ජය පරාජය. එහෙම දාමු අකුරු දෙක ජය පරාජය. එතකොට ජය ගන්නත් පුළුවන් පරාජය. එතන මේ අත අපි දීර්ඝ උනේ ජය හෝ පරාජය. මට කියන්න ඒ ක්‍රීඩකයා ක්‍රීඩා කරොත් ජය ගැනීමේ සම්භාවිතාවය 8න් 5යි. එතකොට ක්‍රීඩා කරොත් ජය ගැනීමේ සම්භාවිතාවය 8න් 5යි. එතකොට එයා ක්‍රීඩා කරොත් ජය ගැනීම 8න් 5 නම් ජය පරාජය වීම කොච්චරද? 8න් කීයද? 8න් 5 කඩු කරාම ඉතිරි 8න් 3 නේ. එයා පරාජය වෙනවා. ඊළඟට එයා කියනවා මෙතන ඒ ක්‍රීඩකයා ක්‍රීඩා නොකළොත් ජය පරාජය සමසේ භාවයයි. කියන්නේ ක්‍රීඩා නොකරොත් ජය පරාජය සමසේ භාවයයි කියන්නේ සමබරයි. ඒ කියන්නේ මේකත් දෙකෙන් එකයි මේකත් දෙකෙන් එකයි. දැන් ඔය විදියට. දැන් බලන්න අපිට එතකොට මේ සම්භාවිතා ගන්නෙ කොහොමද? එයා ක්‍රීඩා කරොත් ජය ගැනීම මෙතනට එනවා. ක්‍රීඩා කරොත් ජය ගැනීම කියන්නේ 4න් 3යි 8න් 5යි ගුණ කරන්න. 4න් 3යි 8න් 5යි ගුණ කරාම එනවා 8 4 32යි 5 3 15යි කියලා. ඊළඟ මේ අත ගන්නවනම් 4න් 3යි 8න් 3යි ගුණ කරනවා. අපිට මෙතන ওই විදිහට උත්තර ගන්න පුළුවන් නේද? ඉදිරියට ලියලා තියාගන්න පුළුවන් අපි ඉදිරි වැඩ කටයුතු පහසුවෙන්. මෙම කණ්ඩායම තරඟයෙන් ජය ලැබීමේ සම්භාවිතාවය කීයද? එතකොට මෙම කණ්ඩායම තරඟයෙන් ජය ලබන්න පුළුවන් ඒ ක්‍රීඩකයා ක්‍රීඩා කරපු අවස්ථාවේ ජය ගන්න පුළුවන් නොකරපු අවස්ථාවේ ජය ගන්න පුළුවන්. එහෙනම් අපිට ඕනේ මෙන්න මේ අත්තයි ක්‍රීඩා කිරීම සහ ජය ගැනීම කියන අත්තයි ක්‍රීඩා නොකිරීම සහ ජය ගැනීම කියන අත්තයි. ඒ කියන්නේ 4න් 3යි 8න් 5යි ගුණ කරනවා. හතරෙන් 3යි 8න් 5යි ගුණ කරනවා. එතන එනවා 8 4 32යි 5 3 15යි. ඉතින් ඒ ගත්තේ ක්‍රීඩා කරොත් ජය ගැනීම. ඊළඟට ක්‍රීඩා නොකරොත් ජය ගන්නත් පුළුවන් නේ. කියන්නේ 4න් 1යි 2න් 1යි ගුණ කරන්න ඕනේ. 4න් 1යි 2න් 1යි ගුණ කරන්න ඕනේ. එතකොට එතනින් එනවා 4 වරක් 2 8යි 1 වරක් 1 1යි. ඊළඟට අපිට තියෙන්නේ දැන් මේ භාග දෙක එකතු කරගන්න ඕනේ. හරය සමාන කරගන්න. එතකොට අපිට පුළුවන් මේ 4න් ගුණ කරලා 32 කරගන්නට. එතකොට අපි මේකත් 4න් ගුණ කරනවා. මේකත් 4න් ගුණ කරනවා. එතකොට එනවා 32න් 15යි. ඒකට තව එකතු වෙන්න ඕනේ 32න් 4කුයි. එතකොට අවසාන උත්තරය එනවා 32න් 19යි. රයිට්. ඒ හරියට අහන ප්‍රශ්නේ තේරුම් ගන්න. අහන්නේ ක්‍රීඩා කණ්ඩායම තරගෙන් ජය ලැබීමේ සම්බන්ධය. එතකොට අරයා ක්‍රීඩා කරත් ජය ගන්න පුළුවන් නොකරත් ජය ගන්න පුළුවන්. ඊට පස්සේ අහන තවත් ප්‍රශ්නයක්. ඒ ක්‍රීඩකයා ක්‍රීඩා කිරීම වාසිදායකද? ඒ ක්‍රීඩකයා ක්‍රීඩා කිරීම වාසිදායකද? එතකොට කොහොමද අපි ඒක කල්පනා කරන්නේ? ඒ ක්‍රීඩකයා ක්‍රීඩා කළොත් ජය ගැනීම කියන සම්භාවිතාවයයි
එයා නොකරත් ජය ගන්න තියෙන සම්භාවිතාවය. වාසිදායකද කියලානේ බලන්න තියෙන්නේ. ඒ කියන්නේ එයා ක්‍රීඩා කළොත් ජය ගැනීම කියන්නේ මෙන්න මේ අත්තනේ. 4න් 3 8න් 5 ගුණ කරාම අපිට ආවේ 32න් 15නේ. මේ 32න් 15 කියන එකද ලොකු. එයා ක්‍රීඩා නොකරත් ජය ගන්න පුළුවන්. ඒකද ලොකු. ඒතර 4න් 1යි 2න් 1යි ගුණ කරාම අපිට ආවා 8න් 1ක් නේද? 8න් 1ක්. එතකොට මේකද ලොකු 8න් 1ද ලොකු කියලා අපි බලන්නයි තියෙන්නේ. කියන්නේ 4න් 1යි 2න් 1යි ගුණ කරාම ඉන්නේ ආ ක්‍රීඩා නොකලත් ජය ගැනීමද කියලා. එතකොට බලන්න දැන් මේ 8න් 1 4න් ගුණ කරලා අපි ඉස්සෙල්ලා බැලුවා. ඒ කියන්නේ 32න් 15 මෙතන එන්නේ 32න් 4. ඇත්තටම 32න් 15 ලොකුයිනේ. ඒ කියන්නේ මෙයා ක්‍රීඩා කළොත් අනිවාර්යෙන් ජය ගන්න තියෙන ඉඩකඩ වැඩි කියන එකයි ඒකෙන් තේරෙන්නේ. ඒ කියන්නේ වාසිදායක වේ. උත්තරය වාසිදායක වේ. ඉතින් අපි හරියට අහන ප්‍රශ්නය තේරුම් ගන්න ඕන. බලන්න මම තව හොඳ උදාහරණයක් කියන්නම්. අපි බලමු ඒකත් සාකච්ඡා කරලා. අපි බලමු. දැන් අපි අලුත් ගානක් බලමු. ටිකක් සංකීර්ණයි පොඩ්ඩක් හිතන්න ඕනේ හොඳට. කලින් ගණන් වලට වඩා චුට්ටක් වෙනස්. මේ තියෙන්නේ ගවගාල් දෙකක්. මේ තියෙන්නේ සිරිමල්ගේ ගවගාල, මේ තියෙන්නේ නාදන්ගේ ගවගාල. සිරිමල්ගේ ගවගාලේ ඉන්න පිරිමි සතුන් 5කුයි ගැහැණු සතුන් 15කුයි. ඒ වගේම නාදන්ගේ ගවගාලේ ඉන්නවා පිරිමි සතුන් 2කුයි ගැහැණු සතුන් 8කුයි. ඒතර මෙයාගේ ගවගාලේ 20ක් ඉන්නවා සත්තු. මෙයාගේ ගවගාලේ 10ක් ඉන්නවා. දැන් කරන්නේ මෙහෙම. මේ දෙන්නා නිමල් සිරිමල් සහ නාදන් සතකු බැගින් හෝමාරු කරගන්න එකඟ වුණා. මේක හෝමාරු කරගන්නේ කොහොමද? පළමුව සිරිමල් අහඹු ලෙස ගවයෙකු තෝරාගෙන මෙයාගේ ගවගාලෙන් අහඹු ලෙස ගවයෙකු තෝරාගෙන ඒක යවනවා නාදන්ට. ඒ යවුවහම නාදන් මේ ගවයා අර ගවගාලට දාගන්නවා. ඊට පස්සේ නාදන් අහඹු ලෙස ගවයෙකු තෝරාගෙන සිරිමල්ට දෙනවා. පසුව නාදන් ඔහුගේ ගවගාලෙන් අහඹු ලෙස තෝරා ගවයෙකු සිරිමල්ට යැවීය. එතන මේ සිද්ධිය අපි රුක්සටහනක දක්වන්නේ කොහොමද? අපි මෙහෙමයි කරන්නේ. ඉස්සෙල්ලම සිරිමල් යවන්නේ නාදන්ට. ඒතර සිරිමල් එයාගේ ගවගාලෙන් සතෙක් තෝරගන්නවා. ඒ සතා පිරිමි වෙන්නත් පුළුවන්, ගැහැණු වෙන්නත් පුළුවන්. නේද? එයාගේ ගවගාලෙන් සතෙක් අරගෙන යවනවා අහඹු ලෙස. ඒ කියන්නේ ඔක්කොම 20ක් ඉන්නවා. 20න් 5ක් පිරිමි, 20න් 15ක් ගැහැණු. 20න් 5යි 20න් 15යි. ඊට පස්සේ මේ ගවයා යවනවනේ නාදන්ගේ ගවගාලට. දැන් නාදන් මේ ගවයා දාගන්නවා එයාගේ ගව පට්ටියට. දැන් මට කියන්න නාදන්ගේ ගව පට්ටියේ ගවයෝ කී දෙනෙක් ඉන්නවද? හිටියා 2යි 8යි 10ක්. අර සිරිමල් එවපු එකක් දැන් ඒකට දැම්මහම 11ක් වෙනවනේ. 11ක් වෙනවා. එතකොට පිරිමි ගැහැණු. එතකොට මේ ඔක්කොම නාදන් ගවයෙක් ඒ ගවගාලෙන් ගන්නකොට ඒ ගවගාලේ අනිවාර්යෙන් ගවය 11ක් ඉන්නවා. එහෙනම් මේ ඔක්කොම අතුවලට 11න් පංගු වෙන්නේ. හරි. මොකද නාදන් ගවයෙක් එයාගේ ගවගාලෙන් ගන්නකොට දැන් අර මෙයා යපු ගවයා මේකේ ඇතුලේ ඉන්නවා. ඒක දැන් බලන්න එතන 11 වුණානේ 10 නෙමෙයි. 8යි 2යි 10 නෙමෙයි 11ක්. දැන් මෙහෙම හිතන්නකෝ. සිරිමල් යවුවේ නාදන්ට පිරිමි සතෙක් වුණා නම් මොකද වෙන්නේ කියලා මෙතන එන්න ඕනේ. සිරිමල් යවුවේ පිරිමි සතෙක් නෙමෙයි ගැහැණු සතෙක් නාදන්ට යවුවා නම් ඒ ගවගාලේ කොහොමද වෙන්න ඕනේ කියලා දැන් හිතන්න. 11ක් ඉන්නවා. රයිට්. කොහොම යවුවත්. අපි බලමු ඉස්සෙල්ලා පිරිමි සතෙක්. මෙයාට පිරිමි ගවයෙක් දුන්නා නම් දැන් පිරිමි සතෙක් වැඩි වෙන්න ඕනේ. එතකොට දැන් ඉන්නවා මෙතන පිරිමි සත්තු 3යි ගැහැණු සත්තු 8යි. පිරිමි සත්තු 3යි ගැහැණු සත්තු 8යි. හරි නේද? 11න් 3 11න් 8 එකතු කරාම 11න් 11යි. දැන් ඊළඟට මෙතන හිතන්න ඕනේ එයා පිරිමි සතෙක් නෙමෙයි යවුවේ ගැහැණු සතෙක් යවුවා නම් සිරිමල් නාදන්ට.
මෙයා ගෑනු සතෙක් කැවුවා නම් දැන් පිරිමි සත්තු 2යි ගෑනු සතෙක් වැඩි වෙන්න ඕනේ. ගෑනු සත්තු 8 නෙමෙයි 9ක් ඉන්නවා. එතකොට පිරිමි 2යි ගෑනු 9යි. පිරිමි 2යි ගෑනු 9යි. හරිද? වැස්සියෝ 9යි. ගෑනු කියන්නේ වැස්සියෝ ඈ. හරිනේ? එතකොට 9 2 11යි. හරිනේ? රයිට්. දැන් අහන ප්‍රශ්නය හොඳට තේරුම් ගන්න. සිරිමල්ගේ ගවගාලේ පිරිමි සතෙකු අඩුවීමේ සම්භාවිතය. ඒ කියන්නේ මේ හෝමාරුව කරාට පස්සේ සිරිමල්ගේ ගවගාලේ පිරිමි සතෙකු අඩුවීමේ සම්භාවිතාව. එහෙම අඩු වෙන්නේ කොහොමද? සිරිමල්ගේ මේ හෝමාරුව මෙයාට දුන්නා, එයා මෙයාට දුන්නා. එහෙම දුන්නාම සිරිමල්ගේ ගවගාලේ පිරිමි සතෙකු අඩු වෙන්නේ කොහොම වුණොත්ද? පිරිමි සතෙකු අඩු වෙන්නේ සිරිමල් පිරිමි සතෙක් එයාට දීලා එයා ගැහණු සතෙක් මෙයාට දුන්නොත්. සිරිමල් පිරිමි සතෙක් දීලා නාදන් ගැහණු සතෙක් දුන්නොත් අනිවාර්යෙන් සිරිමල්ගේ ගවගාලේ පිරිමි සතෙක් අඩු වෙන්න ඕනේ. එහෙනම් පිරිමි ගැහණු කියන අර්ථ 20න් 5යි 11න් 8යි. අපි ගුණ කරන්න ඕනේ 20න් 5යි 11න් 8යි. 5 8 40යි 11න් 2ක් 22යි 220යි. ඊළඟට කියනවා සිරිමල්ගේ ගවගාලේ පිරිමි සතෙකු වැඩි වෙන්නේ කොහොමද? සිරිමල්ගේ ගවගාලේ පිරිමි සතෙකු වැඩි වෙන්නේ සිරිමල් ගැහණු සතෙක් නාදන්ට දීලා නාදන් පිරිමි සතෙක් සිරිමල්ට දුන්නොත්. මෙයා ගැහණු සතෙක් මෙයාට දීලා මෙයා පිරිමි සතෙක් දුන්නොත් මෙයාට දැන් මෙයාගේ පිරිමි සත්තු ගාන වැඩි වෙනවනේ. එහෙනම් නාදන් සිරිමල් දෙන්නේ ගැහණු සතෙක්, නාදන් දෙන්නේ පිරිමි සතෙක්. එතකොට ගැහණු පිරිමි අත්ත සිරිමල් ගැහණු සතෙක් දෙනවා, නාදන් පිරිමි සතෙක් දෙනවා. එතකොට 20න් 15යි 11න් 2යි. 20න් 15යි 11න් 2යි ගුණ කරාම 30යි 220න් 30යි. දැන් මෙහෙම අහනවා. හුවමාරුව නිසා ගාල් දෙකේ පිරිමි හා ගැහණු සත්තු වෙනස් නොවෙන්නේ කොහොමද? පිරිමි හා ගැහණු සත්තු වෙනස් නොවෙන්නේ. හිටපු ගානම ඉන්න ඕනේ පිරිමි සත්තු මෙච්චරයි ගැහණු සත්තු මෙච්චරයි. ඒ කියන්නේ සිරිමල් පිරිමි සතෙක් දීලා නාදම පිරිමි සතෙක් දුන්නොත්. ඒතර පිරිමි වෙනස් වෙන්නේ නැහැ නේ. පිරිමි අත්තයි. ඊළඟට සිරිමල් ගැහණු සතෙක් දීලා ආයි එයා ගැහණු සතෙක් දුන්නොත් ගැහණු වෙනස් වෙන්නේ නැහැ නේද? එහෙනම් අපිට ඕන වෙන්නේ මෙන්න මේ අත්තයි. අපි මේවා සම්භාවිතා ගුණ කරලා ඉදිරියෙන් දාගෙන තියාගත්තා නම් ලේසි නේද? ඒතර මේ දෙක ගන්න තිබ්බා. 20 මෙතන එන්නේ කීයද? 5 3 15යි 20 වරක් 11 220යි. මෙතන 15 වරක් 9 15 9 නමරක් 45යි 4ක් ඉතුරුයි. නමරක් 1 9යි 4යි 13 135 220න් 100. එතන මේ අතු දෙක තමයි අපිට ඕන වෙන්නේ. මේ අත්තයි මේ අත්තයි. එතකොට 220න් 15යි ඒකට එකතු කරන්න ඕනේ 220න් 135. එතන උත්තරය 150යි. 220න් 150යි සම්භාවිත. එතන බලන්න එතන අපි කල්පනා කරේ වෙනත් ආකාරයි. එහෙනම් ළමයි මම අද දවසේ සම්භාවිතයේ පාඩමේ විශාල ගැටළු ප්‍රමාණයක් ඔයගොල්ලොත් එක්කලා කතා කරා. මම හිතන්නේ සරලම ගැටළු ඉඳලා සංකීර්ණම ගැටළු දක්වා හරියට පිළිවෙලට මේ වීඩියෝස් බලන්න. එතකොට ඔයගොල්ලන්ගේ දැනුම අංග සම්පූර්ණ වෙයි. මම පාසලේදී උගන්වන විදිහටම කෙටි කාලයක් තුලයි හැබැයි පාඩම කරේ. ඔයගලන්ට වීඩියෝ එක නවත්ත බලන්න පුළුවන්. මගේ විනාඩි 50 ඔයගලන්ට පුළුවන් ඒක ක්‍රමයෙන් ගණන් හදමින් මේක පැය 2-3කට දීර්ඝ කරගන්න. හරිනේ? එහෙමනම් මම අත්දැකීම් අනුව මම ඊටමත්ම සාර්ථකව පාඩම කරයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ ලබාගත් දැනුම ඔයගොල්ලෝ රටට වැඩදායි යහපත් පුරවැසියෙක් වෙන්න ප්‍රාර්ථනාවත් සමගින් ඔයගොල්ලන්ගේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ සිසිර ඇකඩමිය දැන් පුළුල් පරාසයක ඉතාමත්ම විශාල සබ්ස්ක්‍රයිබ්ලා ප්‍රමාණයක් සමගින් දැන් මම ඉන්නවා ශක්තිමත්ව. ඉතින් තවත් ඔයගොල්ලන්ගේ හිතවත් දරුදැරියන් සියල්ලටම ලබා දීලා මට තවත් ශක්තියක් ලබා දෙන්නේ කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් සියලු දෙනාගෙන්ම මම අද දිනේට සමුගන්නවා. සියලු දෙනාටම ආදරෙයි. සියලු දෙනාටම ආයුබෝවන්.